දීර්ඝව අපේ යෝග ගුරුතුමා ඉදිරිපත් කරපු අදහස් ටික සම්බන්ධයෙන් යම් අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඔබ හැම දිනාට ඒ අවස්ථාව තියෙනවා. මෙතන ඉන්න විවිධ විෂයන් හදාරපු විෂයන් දාන්න වෛද්‍යවරු විවිධ බහුතුන් ඉන්නවා. ඒ අයට පුළුවන් එතුමා ඉදිරිපත් කරපු අදහස් සම්බන්ධයෙන් ඔබ හැම දිනාගේ අදහස් ඉදිරිපත් කරන්න. පියන්තපත්තය මම සාවධානව අහගෙන හිටිය එතුමාගේ අදහස් ඉදිරිපත් කිරීම මේ ඒක අහගෙන හිටියම මට මේ අදහස් ඉදිරිපත් කරන්නේ මේ අර යම් රෝග වලට කරන ප්‍රතිකාර වලට අපි ඖෂධ යොදන විදිහ ඊළඟට ඒවැ මූලම සිද්ධාන්ත එතුමා එතන පැහැදිලි කරගත්තා. දැන් අපි මේ අර ගාන ඉන්ද්‍රියට අර මූලිකම චක්‍රයට ගාන ඉන්ද්‍රිය සම්බන්ධ වෙනවා. ගාන ඉන්ද්‍රියට සම්බන්ධ වෙන පඨවි ධාතුව ගැන කිව්වා. පඨවි මහා ධාතුව දැන් අපේ පංච තන්මාත්‍රකය තියෙනවා ශබ්ද ස්පර්ශ රූප රස ගන්ධ කියලා. ගන්ධය සම්බන්ධ වෙන්නේ පඨවියත් එක්ක. මං හිතන්නේ සාංඛ්‍ය දර්ශනය තුල කපිරි ඍෂිවරයා පෙන්නපු සාංඛ්‍ය දර්ශනය තුල අපේ වෙදකමේ ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ සම්බන්ධය ඉතාම පැහැදිලිව එතුමා ඉදිරිපත් කරපු කරුණු වලින් පෙන්눔 කරනවා. අපේ දැන් ඇත්තටම මේ වාතයේ පිත්තසෙම කියන තුනට බෙහෙත් කරන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරනකොට මම එක්තරා යුගයකදී මේ වාතයට ප්‍රතිකාර කරන විදිය සෙමට ප්‍රතිකාර කරන විදිය විස්තර කරනකොට ඒක මේ ওই සාංඛ්‍ය දර්ශනය සම්බන්ධ කරලා පැහැදිලි කිරීමක් කරා. ඒ පැහැදිලි කිරීම කළේ ඇත්තටම යෝග දර්ශනයේ කියාපු මේ අදහස දැනගෙන නෙමෙයි. ඒ සාංඛ්‍ය දර්ශනයේ තීන් ටික ගලපලා තමයි මං කිව්වේ. නමුත් දැන් එතුමා ඉදිරිපත් කරන අදහස අහගෙන හිටියාම ඒ ශක්ති නාඩි ගමන් කරන රේඛා මේවට සම්බන්ධ වෙන එක ඉතාම සැසන් දෙනවා. මේවත් එක්ක මං හිතන්නේ මේ ඒක ඉතාම වටින දෙයක් අපිට මේ වෙදකමට එහෙම ඉදිරිපත් කරන එක. ඒ නිසා මම මේ ඉල්ලීමකුත් කරනවා එතුමන්ගෙන් පුළුවන් නම් පැහැදිලි කර දෙන්න අපිට ඒ චක්‍රවලට සම්බන්ධ ඉන්ද්‍රියන්ට ප්‍රතිකාර කර අප තියෙන සම්බන්ධය මත යම් ප්‍රතිකාර ක්‍රමයක් ඔය යෝග දර්ශනය තුළ එක ලෙඩවලට කරන ක්‍රමයක් තියෙනවද? එහෙම තියෙනවා නම් ඒක වෛද්‍යවරු හැටියට අපිට හරි වටිනවා. ඔය අදහස තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන් නම් කියලා. ඔව් ඇත්තටම මේ මට අර ඒ තියෙන න්‍යායාත්මක කරුණු පිළිබඳ මට කියන්න පුළුවන්. මට ඇත්තටම මේ ප්‍රායෝගිකව හෝ එහෙම මේ වෛද්‍ය කරුණු පිළිබඳව මට කියන්න නෑ අවබෝධයක් සහ මම හදාarලා නෙවෙයි වෛද්‍ය ශාස්ත්‍රය ඒ නිසා මට එහෙම එකක් නැහැ. නමුත් මේ දැනුම සම්බන්ධයෙන් මට කියන්න පුළුවන්. මොකද ඔය සම්බන්ධයෙන් යෝග and ආයුර්වේද කියලා ස්වාමි ශිවානන්ද තුමා ලොකු පොතකුත් ලියලා තියෙනවා. ඊට අමතරව දැන් අර මම එක කාරණාවක් පැහැදිලි කරේ ඔය මූලාධාර චක්‍රයට අදාළව ඉතුරු චක්‍ර ටිකට අදාළව තියෙන විස්තරය මට මේ ක්‍රමානුකූලව පැහැදිලි කරන්න පුළුවන්. සහ ඒ තැන්වලදී මම කියවපු සහ නැත්නම් අවස්ථාවලදී මගේ සංඥාන් භාවිතා කරපු අත්දැකීම් කරුණු අනුසාරයෙන් යම් විග්‍රහයක් දෙන්න පුළුවන් කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ පිළිබඳ වෙනම වෙලාවක් අරගෙන අපි කාලයක් අරගෙන අපිට පුළුවන් කියලා මම හිතනවා. ඒ පිළිබඳ සාකච්ඡාවක් කරන්න අපි ඒකට එහෙම උදාගමු. එතකොට ඒකේ දැන් තව කාරණාවක් අපිට කියන්න පුළුවන්. දැන් උන්ගේ චක්‍ර මධ්‍යස්ථාන වලට සම්බන්ධ අපිට ඖෂධීය ප්‍රතිකාර කසාය ගුලිකල්ප වෙන දේවල් කර පංච කර්ම වලින් සමුදයන් අනුගමනය කරන ගමන්ම මේකට කියනවා ආසන ටික. ඒතකොට විශේෂයෙන්ම ඔය
චක්‍ර මධ්‍යස්ථාන වලට උචිත ගැළපෙන ආසන අභ්‍යාස යෝගාසන අභ්‍යාසත් අපිට කියන්න පුළුවන් නිර්දේශ කරන්න පුළුවන් මේ චක්‍රයට මේ ආසනය සම්බන්ධ වෙනවා කරගන්න පුළුවන් ඒකට ඒක තියෙන උපයෝගීතාව අපිට ගන්න පුළුවන්කම තියෙනවා ඒත් එක්කම ප්‍රාණායාම අභ්‍යාසත් අපිට පුළුවන් right මෙන්න මේ ප්‍රාණායාම අභ්‍යාස මේ චක්‍රයට සම්බන්ධ වෙනකොට මෙන්න මේ නාඩි මාර්ග මේ ශක්තිය මෙතෙන් අපිට ගුණ කරගන්න පුළුවන් කියලා කරන්න පුළුවන් ඊළඟ තමයි අපි අර හම්බ කතා කරා කියන ෂට් ක්‍රියා ඒක අපිට ෂට් ක්‍රියාවන් උපයෝගී කරගන්න පුළුවන් මෙන්න මේ චක්‍රවල උදාහරණයක් අපි කිව්වා මේ අංගයේ සත විනහය සම්බන්ධ මේ ෂට් ක්‍රියාවක් නිත්‍ය කර්ම ඒ නිත්‍ය කර්ම ටික සම්බන්ධ වෙන්නේ අපේ ආඥා චක්‍රයට ගෘහ මධ්‍ය තියෙන ආඥා චක්‍රයට තමයි එතකොට ඒ ෂට් කර්මය සම්බන්ධ වෙන්නේ ඒ විදිහට අපිට එහෙම ගුණ කිරීමක් කරගන්න පුළුවන් අපි වෙන වෙලාවක් යොදාගෙන ඒ කාරණා ටික සාකච්ඡාවක් කරමු කියලා මම යෝජනාවක් කරනවා. ඔව් ඒ වගේම ඔබතුමාගේ පියන්ත මහත්තයා මට තව එක ප්‍රශ්නයක් අහන්න දෙන්න. ඔව් ඔබතුමාගේ මේ අපි නෙති කර්ම ආඥා චක්‍රයට සම්බන්ධයි කියනවාගේ මේ මම මේ වීඩියෝ එකක් දැකලා තියෙනවා ජපාන් ආත්මාරක්ෂක සබන් ශෛලියක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි විශේෂිත වැඩ එතුමා මේ හුස්ම ගැනීමක් පෙන්වන්න කරනවා මේ අපුපුවේ දැන් අපි වාගෙන ගියොත් එහෙම උර තලයේ කෙලවර ඒතන පිටිපස්සට වදින්න හුස්ම ගන්න කියලා තමයි යා කියන්නේ ඒකට මොකක් හරි මේ නාභියට උඩින් අපේ උර කුහරයේ ඉදිරිපස පපුතලයේ පිටිපස්සේ එහෙම සුවිශේෂ තැනක් මොකක් හරි ක්‍රියාවක් තියෙනවද අර හුස්ම ගැනීමත් එක්ක එහෙම සම්බන්ධයක් තියෙන. එතුමා පෙන්වන එතනින් විශේෂිත වැඩ කරන්න පුළුවන් කියලා. දැන් මට ඒක මතක් වුණා මේක අහනකොට. ඔව්. එතකොට ඒ අර ප්‍රාණායාම ක්‍රම කීපයක් තියෙන මූලික 8ක් දක්වලා තියෙනවා. ඒවා තව පොඩි කියන්නේ ප්‍රභේදයන්ක තියෙනවා. එතකොට ඒක එකක් විශේෂම ගෙහෙරන්ඩ රිසිවරයා ඔය ප්‍රාණායාම ක්‍රමය ගැන කියලා තියෙනවා. ඒකට දැන් මෙතුම රහපිට අපි චක්‍රයක් ගත්ත කෙනෙකුට මණිපූර චක්‍රයට. එතකොට මේක ගෙහෙරන්ඩ රිසිවරයා මුනිවරයා සූත්‍රවල කියලා තියෙන්නේ අපි භාවනානුයෝගී ආසනයක ඉඳලා කියන්නේ පద్මාසන සිද්ධාසන වඩා දෙක හොඳයි. නැද ස්වස්තික ආසනෙ වගේ ඉඳලා උඩුකය කෙලින් තියාගෙන දැන් සුසුම්නාව ඍජුව තියාගෙන ඊට පස්සේ උදරය හකුරුමින් මේ සුසුම්නාව පැත්තට පහර එල්ල කරනවා වගේ හුස්ම පිට කරන්න. හුස්ම ගන්න පිට කරන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රියාකාරකමනේ අර ශක්ති මධ්‍යස්ථය සියුම් තන්නේ මේවා උත්තේජනය වෙන්න මේක උපකාර වෙනවා කියලා. ඒතර මේ කියන්නේ නාභිය. නාභියත් එක්ක පිටිපස්සට තල්ලු කරන්න කියලා. හුස්ම ගන්න පැත්තට තල්ලු කරන්න කියලා. එතකොට මේකදී සම්බන්ධන මණිපූර චක්‍රය තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ඔක මේ ප්‍රාණායාම ක්‍රම කීපයක් තියෙනවා. එකක්ම උජ්ජායි කියන ප්‍රාණායාම. ඒක උජ්ජායි ප්‍රාණායාම සමස්ත ශරීරයේම ප්‍රාණ අරන් යන එකක් වෙන්නේ. ඒක ඕනෑම ඉරියව්වක ඉඳන් කරන්න පුළුවන්. මේ තමයි මේ කරන්න කියලා උපදෙස් දෙන්නේ. අර විධිමත් ක්‍රමානුකූලව කරන්න ඕනේ. මේ විදිහට උජ්ජායි ප්‍රාණායාම මේ විදිහට අපි හුස්ම ගන්නවා
පිට කරනවා ගන්නකොට පිට කරන හඬ තමයි මම මේ ඔබට ඇහුනේ. මෙතන කුම්භක අවස්ථාවනේ. රඳවාගෙන ඉන්නතුව ගන්නවා පිට කරන. මේක සම්පූර්ණ ප්‍රාණ ශරීරයේ පුරාම අරන් යන්න තියෙන අභ්‍යාසයක්. ඊළඟ එක තමයි ප්‍රාණ අරන් යනවා වගේම ඔන්න ප්‍රාණ අර කියපු තැන මණිපූර චක්‍රයට ගන්න. මේ විදිහට අභ්‍යාස කීපයක් නම් වාස්ත්‍රික. ඊට පස්සේ කපාලභාති කියන කොටස මේ කොටස නේ වාස්ත්‍රික විශේෂයෙන්ම ඔය පෙකණිය හකුලවල හුස්ම පිට කරන්න පුළුවන්. මේ විදිහට ඒක සුසුම්නාව පැත්තට හකුලවන්න කියලා තමයි කියන්නේ. මේක මම කරලා පෙන්නුවාට මගේ උදරයේ ප්‍රදේශයේ පේන්නේ මේ ආස්තනයත් එක්ක මේ විදිහට එන්නේ. අර පිට කරනකොට ඔන්න පෙකණිය හැකිල්ල යනවා සුසුම්නාව පැත්තට. එහෙම කරන මේ උදරයේ තමයි එහෙම චලනය වෙන්නේ. right. එතකොට මේක තව වැඩි දියුණු කරන්න පුළුවන්. වැඩි දියුණු තමයි උදාහරණ මෙහෙම වැඩි දියුණු කරලා පෙන්නන්නම්කෝ. දැන් වගේ විකට මම ගාවනවා ග්‍රීවස් කියලා. මේ ගාවල ඒතර දැන් මගේ මෙතන ලොක් වෙලා තියෙන කොටස මෙතන ඉඳන් පහළ ටික. ලොක් කරලා දැන් මම මේ අභ්‍යාසය කරනවා. එතකොට මේ ටික ලොක් කරලා පහළ ටික තමයි එතකොට ඔන්න තව මේක තීව්‍ර කළා වෙනස් විදිහකට තමයි මේ අභ්‍යාසය කරන්නේ. එතකොට ඇතම් නම් වලට ඇතම් ක්‍රමවේද වලට නම් තීරණ සංහිතාව දීලා තියෙනවා. ඇතම් වලට ක්‍රමවේද දීලා තියෙන හැම නමක් දීලා නැහැ. right. එතකොට මම කියාගෙන ආවේ එහෙම ක්‍රමයක් තියෙනවා. ප්‍රාණායාම අභ්‍යාස ක්‍රමයක් තියෙනවා. ඔන්න ඔය තුන මේකට සම්බන්ධ වෙන්න ඕනේ. උජායි වාස්ත්‍රික කපාලභාති ඔය තුනම මේකට ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඍජුවම ගත්තාම තියෙන ක්‍රමවේද දක්වලා භාවනා ආසනයක ඉන්න සුසුම්නාව ඍජුව තියාගන්න අත් දෙක මුද්‍රාවක තියාගන්න ඊට පස්සේ හුස්ම පිට කරන ගමන් උදරය සුසුම්නාව දෙසට හකුලවන්න. හුස්ම ගන්නකොට නිරායාසයෙන් ඉඳලා ඉදිරියට එනවා. නැවත හුස්ම පිට කරන ගමන් හකුලවන්න. ඔක තමයි පියරන් රිසීවරය මුලින්ම දක්වලා තියෙන ක්‍රමවේදය. ඔය සම්බන්ධය. ඒතකොට ඒක සම්බන්ධනේ අතර මණිපූර චක්‍ර මධ්‍යස්ථාන තමයි මේක වඩා සම්බන්ධතාවයක් තියෙන්නේ. මේ වගේම ගුරුතුමනි මේ විශේෂයෙන් මේ අර සමහර පැති වලින් ගත්තාම දැන් අද බටහිර පැත්තෙන් ඔය විෂය පිළිබඳව සාකච්ඡා කරන ඇත්තෝ ඉදිරිපත් කරන සමහර කාරණා දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් එම මූලාධාර චක්‍රය ස්වාදිස්ථාන මණිපුරි ආදී වශයෙන් ඇවිල්ලා අපි විසුද්ධි චක්‍රයට ආවහන් පස්සේ උගුරාශ්‍රිතව තියෙන විසුද්ධි චක්‍රයට ඒක සම්බන්ධ වෙන්නේ නිර්නාල ග්‍රන්ථි නැත්නම් අන්තරාසර්ග ග්‍රන්ථි වලට සම්බන්ධ වෙන ආකාරය පිළිබඳව විස්තර කරමින් ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියලා අපි බටහිර වචනයෙන් හඳුන්වනවා. තයිරොයිඩ් ග්‍රන්ථිය කෙලින්ම විසුද්ධි චක්‍රය හා සම්බන්ධ වෙනවා වගේම එය තයිරොයිඩ් ග්‍රන්ථිය හරහා ඉන්ද්‍රිය වන උගුර හා සම්බන්ධ වෙනවායි කියලා අර චක්‍රය නිර්නාල ග්‍රන්ථිය ඊට පස්සේ එය ඉන්ද්‍රියට මේ ආදී වශයෙන් දෙපසටම මේ ප්‍රත්‍යවර්තව බලපෑම් ඇති කරනවා කියන වගේ අදහසක් විවහාර වෙනවා. ඒ කියන්නේ රෝගයක් ශාරීරික රෝගයක් ඉන්ද්‍රිය හටගත්තොත් එය චක්‍රයෙන් නිරූපණය වෙන බවත් චක්‍රයේ බලපෑමකට හානියක් සිදු වෙන අවස්ථාවක එය ප්‍රමාණිකෝලව ඉන්ද්‍රිය වෙත යන බවත් ඒ දෙක අතර මධ්‍යස්ථානයක් හැටියට නිර්නාල ග්‍රන්ථි නැත්නම් අන්තරාසර්ග ග්‍රන්ථි ක්‍රියාත්මක වන බවත් වගේ වැනි අදහසක් සමහර තැන් වල සඳහන් වෙලා තියෙන බව පේනවා. ඒක යම් ආකාරයක යෝග පැත්තට වඩා ටිකක් බටහිර අර්ථයකින් කියවෙනවද කියලා මට වැටහින්නේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස් දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම ඒ පිළිබඳ යම් මේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකක් මම කරලා බැලුවා. දැන් උදාහරණයක් ඔබතුමා සඳහන් කරපු ආකාරයට අර බටහිර නියමනේ යම් උපකරණ එහෙමත් තියෙනවනේ දැන් හදලා. ඉතින් ඔකට දැන් අර අපි මේ සඳහන් කරපු එකම යනවනම් ඒකට අදාළ මන්ත්‍රයක් තියෙනවා. يعني ශබ්දයක්. ඒක හං කියන ශබ්ද තමයි ඔකට ඉන්නේ
විසුද්ධි චක්‍රයට අර කියපු ග්‍රන්ථින් ටික ඒකට සම්බන්ධයි. මම මේ මමත් තව ඊපිනකොට මම ඕකට අදාළ මේ අභ්‍යාස ටිකක් එක්ක අපි බැලුවා අපේ අර දැන් බටහිරම තියෙනවානේ මම දැනකට ඕරා මැෂින් කියලා කියන්නේ. ඒතර ඒ ඕරා මැෂින් එකෙන් බලන්න පුළුවන් ඒක ප්‍රමාණය දක්වනවා. මමත් ඒකට මම අභ්‍යාස කළා. දැන් ඒක චෙක් කරපු කෙනා මම කවුද කියලා දන්නේ නැහැ. එයා හිතුවා මම ජෝතිෂ කටයුතු කරන කෙනෙක් කියලා රූපේට. ඊට පස්සේ මම කෝ ඒක බලමු කියලා. බලමු කියලා මේ මම අභ්‍යාස උදාහරණයක් උකට තියෙනවා මේ යෝගවල එකක් ජලාන්තර බන්ධ කියලා. ඒක ජලාන්තර බන්ධ සම්බන්ධනේ උගුර. උගුර මාංශපේශි වලට උගුර මේ ජලාන්තර බන්ධ ඒකම ආසන කීපයකුත් තියෙනවා. ඒක ප්‍රධානම ආසන පහකින් මෙන්න මේ කොටස් ටික අපිට යම් වෙනසක් ඇති කරන්න පුළුවන්. උදාහරණයක් අපි යමු සර්වාංගාසනය. ඊට පස්සේ තියෙනවා උත්තරාසනය. මේ වගේ ආසන ටිකක්. මේ ආසන ටික මෙන්න මේ චක්‍ර මධ්‍යස්ථානයට අදාළ අන්නමය කෝෂය, ප්‍රාණමය කෝෂය, මනෝමය කෝෂය අපිට වෙනස්කම් ටිකක් ඇති කරගන්න පුළුවන්. එතකොට ඒකත් එක්කම තමයි මේ ශබ්දය කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම ප්‍රායෝගිකව මම කරලා බැලුවා. ඒකට අදාළ මන්ත්‍රය තමයි හම් කියන ශබ්දය. දැන් ඔබට උනත් පුළුවන් මේ ඔක්කේ පේන්නේ උගුර තිබ්බොත් මෙතෙන්ද තියලා අත තියලා අපිට බලන්න පුළුවන්. දැන් හම් ශබ්දෙ පිට කළා. හම් මෙහෙම තියලා බලපුවාම අපිට හොඳට ඒ ভাইබ්‍රේෂන් එකක් දැනෙනවා. ඉතින් මම මේ අභ්‍යාසය කරලා අර ඕරා මැෂින් එකේ තොට ඒක දකුණු අත තියලා බලපුවාම ඔය මන්ත්‍රයත් එක්ක ඒ අපේ අර ඕරා එක වැඩි වෙනවා. ඊට පස්සේ මම තව දෙන්නෙක් ඒ විලමත් එක්ක මම යාලට තිබුණු ඒවට පොඩි අභ්‍යාස කිහිපයක් කරා මන්ත්‍රය සජ්ජායනා කරලා. ඒක වෙනස් වෙනවා. ඒතර අර කියපු කාරණාව අපට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ ග්‍රන්ථි ඊට පස්සේ තියෙන මාංශ පේශි ස්නායු මේ සියල්ලම අපට පුළුවන්කම ලැබෙනවා අපට අවශ්‍ය විදිහට. කියන්නේ අර ඒ අවශ්‍ය පෞරුෂය ගොඩනගා ගන්න. රෝගම නෙමෙයි. රෝග වෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන්. මේවා වෙනස් කර ගැනීම පුළුවන්. දැන් මේ දවස්වල පිටරට ඉන්න කෙනෙකුට මම කිව්වේ ආසන පහකුයි ඔය මන් බීජ මන්ත්‍රය මම දීලා ප්‍රැක්ටිස් කරගෙන යනවා. එයාගේ වයසත් එක්ක ගත්තාම දැන් සුව නොකරත් මම ඒකේ මේ මට්ටමේ තියාගෙන වැඩි නොවන විදිහට අඩු වෙන්න පුළුවන්. වැඩි නොවන විදිහට මේ මට්ටම තියාගෙන යන්න මම ඔය ආසන පහක් සහ ජලාන්තර බන්ධත් ඒ මන්ත්‍රය ලබා දීලා තියෙනවා. දැනට ඒ කරන අභ්‍යාසත් එක්ක වැඩි වෙලා නැහැ. ඒ තිබුණු පහස්තාවේ වැඩි නොවේ තියෙනවා. ඉතින් අර ඒකට අදාළ මේ මන්ත්‍ර කියපු නිසා මම හිතන්නේ මෙතන ගොඩ දෙනෙක් එක බලලා ඇති. මේ ජපානයේ මසුරු ඉමටෝ කියන විද්‍යාඥ වෛද්‍යවරයෙක් එතුම කරපු පරීක්ෂණ මේ YouTube නාලිකාවේ තියෙන වේග පුස්තකයක් ඇදලා බලපුවාම ඉතින් මේ ශබ්දේ සම්බන්ධ කොහොමද ගන්න පුළුවන් කියලා මේ ඒක යෝග ශාස්ත්‍රයකට දියුණු මට්ටමකින් පාවිච්චි කරනවා භාවිතා කරනවා. ඒක මම උන්ට විනාඩි කීපයක් කරන එක කියන්නම්. අපි ඔය කරන ප්‍රාණායාම වලදී මම සමුදා කිව්වා ප්‍රාණායාම කරනකොට පළවෙනි අධීර තමයි ඒකදී මේ ශබ්දය මේ ශරීර ඉන්ද්‍රිය උදරයට උදර ප්‍රදේශයට පපු ප්‍රදේශයට උරස් ප්‍රදේශයට හුස්ම ගන්න ඕනේ කියලා. හොඳට ඒක කියනවා ඩීප් බ්‍රීතිං ගැඹුරු ශ්වාසනය. දැන් මෙන්න මේ ගැඹුරු ශ්වාසයෙන් තමයි පළවෙනි මාස 3ක් විතර පුරුදු කරන්න කියන්නේ යෝග පුහුණු වෙන කෙනෙකුට ප්‍රාණායාම කරන්න ඉස්සෙල්ලා. දැන් ඔන්න ඔය අභ්‍යාස තුන
දැන් ගොඩක් කරනකොට අපිට මේ උරහිස්සෝසනේදී මේ විදිහට කරන්න පුළුවන් අත් දෙක මේ විදිහට නමලා එහෙම හුස්ම ගන්න පුළුවන්. ඒක අත් පොළොවට සමාන්තරව තියෙන්නේ මේ විදිහට ඉහළට. ඊට උරහිස් ලිහිල් කරන ගමන් හුස්ම පිට කරන්න පුළුවන්. මේ විදිහට වාර 10 ගානේ උදේ හවස මාස 3ක් කරපුවම අපිට මේ ටික සැකසෙනවා. උන් ඔය සැකසෙනවත් එක්කම අපේ ශබ්දය අපිට පුළුවන් ඔකට එකතු කරන්න. ඔය හුස්මට ශබ්ද එකතු කරන්න පුළුවන්. ඒතර උදර දැන් මම උරහිස් ශ්වසනය ඔබට කරලා පෙන්නන්නේ. දැන් පපු ප්‍රදේශයේ මෙහෙම අත් දෙක තියලා මෙහෙම ගන්න පුළුවන් උරහිස් ශ්වසනය. උරස් ශ්වසනය මේ විදිහට පපුව දෙපසට ප්‍රසාරණය වෙන විදිහට. ඔය විදිහට. දැන් මෙන්න මේ හුස්ම තුනට කරපු තුනට ශබ්ද තුනක් සම්බන්ධ වෙනවා. ඒතර උදරයට සම්බන්ධ වෙන්නේ ආ ශබ්දය, පපුවට සම්බන්ධ වෙන්නේ ඌ ශබ්දය, මෙතනින් ඉහළ සම්බන්ධ වෙන්නේ ශබ්දය. මේ ශබ්ද තුන තමයි ඕම්කාරයට තියෙන්නේ. ආ ඌ කියන ශබ්ද තුන. දැන් හුස්මත් එක්ක තමයි මේක මුලදී පුරුදු කරන්න කියන්නේ මේ විදිහට. මම ආ ශබ්දය විතරක් කරලා පෙන්නන්න. හුස්ම අරගෙන උදරයේ හුස්ම පිට කරන ගමන් ආ ශබ්දය ප්‍රක්ෂේපණය කරනවා. ඌ ශබ්දයක් කරලා පෙන්නන්න. දැන් මේ විදිහට මේ හුස්මත් එක්ක තමයි මේ ශබ්දය අපි පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ විදිහට පුරුදු පුහුණු කරාට පස්සේ දැන් අර මම කියපර චක්‍ර මධ්‍යස්ථාන වලට අනන්‍ය වෙච්ච ශබ්ද ටිකක් තියෙනවා. එතකොට දැන් අපි මූලාධාර චක්‍රයට ලම් කියන එක. ස්වාදිෂ්ඨාන චක්‍රයට වම්. මණිපූර චක්‍රයට රං. අනාහත චක්‍රයට යං. විසුද්ධි චක්‍රයට අපි හං. ඊට පස්සේ ආඥා චක්‍රයට ඕම්. ඕම් කියන වචනේ අපිට ඕම් කියලා අර සහස් චක්‍රයට ගන්න පුළුවන්. ඕම් කියන. දැන් මෙන්න මේ චක්‍ර මධ්‍යස්ථානට ඔන්න ඔය ශබ්ද ටික තමයි සම්බන්ධ. හැබැයි දැන් මේක එකපාරට දැන් හං කිව්වට ඒක හරියටම එන්න නොවෙන්න පුළුවන්. මොකද අර හුස්මත් එක්ක මේක පුරුදු පුහුණු කරලා අභ්‍යාස සහ සතතාභ්‍යාස අපි කරලා ඉන්නේ. සතතාභ්‍යාස කරාට පස්සේ ඔන්න අපේ මේ සුසර වෙනවා. අන්න එතකොට තමයි අර චක්‍ර මධ්‍යස්ථානවල ශක්තිය උද්දීපනය වීම සඳහා මේක ගැලපෙන්නේ. දැන් මම ඔකට ගත්තාම මේ මම කියන්නේ දැන් අපිට ඉඩ පිංගල ශාස්ත්‍රයේ ස්ථාන ස්ථිත කියන පොත අපිට හම්බ වෙනවා කියලා 14 15 වෙනි සියවසේ වල. ඒකට මට තව තොරතුරක් හම්බෙච්ච එකක් තමයි මේක ඔබට වුණ ගහලා ඇති. ඊදවස් අපි භාවිතා කරපු මේ අපේ හඬ සකස් කරන්න භාවිතා කරපු ක්‍රමවේදය. මෙතනින් මම හිතන්නේ සියලු දෙනා මේක දන්නවා. ඒ ක්‍රමවේදය තමයි ඒක පොඩි විස්තරයක් ඇතුළේ දීලා තියෙන බලංගොඩ ආනන්ද මෛත්‍රී නායක හඳුරෝ උන්වහන්සේ ලියලා තියෙනවා අපේ කවුරුත්නුනේ නම් පොත මගුල් ලකුණු බුද්ධ ගාථා සකස්කඩ කියන පොත් ටික. ඒකට ඒ ටික පුරුදු කරපුවාම තමයි අපේ හඬ සකස් වෙන්නේ. හඬ සකස් වෙන්නේ. ඒකට අර නම් පොතේ තියෙන සගම් පස්තුම රත්න විල්වල මාදම් වල ඒක අපි හයියෙන් කියන්නේ. ඊට පස්සේ ස්වාස්තුතිය සැලමක මගුල් ලකුණු. ඊට පස්සේ පළමුව බුදුන් වහන්සේ දෙවනුව දෙසුදහම් වැඩ මහා සංගරුවන වැඩ පටන් ගනිමින් ඝන දේවින්ති වැඩ අපි මේ ශබ්දය සකස් කරන්නේ හුස්මත් එක්ක. එතකොට ඒක තව අපි ගැඹුරට ගියපුවාම වෙනවනේ අපේ අර සොර ටික කොහොම කියන්නේ එක මේ වදන් කවි පොතේ ඝන දේවි හැල්ල
ගණ දිව්‍යාදීන්න වදන් කවි පොත මෙහෙම කවියක් වෙනවනේ. කකගගනා චත ජජඥා වදනින් තත දදනා තත දදනා වදනින් පපබබමා ජරලව වදනින් සහලා අං සිද්ධි රස්තු වදනින්. එතකොට අපි මේ හඬ සකස් කරනවා. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි. ඊට පස්සේ පස්වෙනි ස්ටේජ් එකේ වගේදී අපි කියනවානේ නමක් සමන්ත්‍ර භද්‍රාය සර්ව ගෝචර චක්සුසේ කරුණාමෘත කල්ලෝල සින්ධවේ සූර්ය බන්ධවේ. ඒ අපේ හොඳ තලයකට. ඒකෙනිත් තලයකට අපි සකස් කර කියන්නේ. ඒතර මම කියන්නේ අපි මේ ශක්තිය ඔබලින් ශක්තිය භාවිතා කරනකොට අපි භාවිත කරන සිලබස් එකේ කොටසක් විදිහට තමයි තියෙන්නේ. ඒකේ ශබ්ද විද්‍යාව ප්‍රගුණ කරන්න සතතාභ්‍යාස කරන්න මේ අතර මේක තියෙන්නේ. අපි ඒ ඥාන අපි ක්‍රමානුකූලව පුරුදු කරපු කෙනෙකුට උන අපි කියපු චක්‍ර වලට අදාළ මූලික බීජ මන්ත්‍ර නැත්නම් සවුන්ඩ්ස් ටික ප්‍රගුණ කරොත් අර විදිහේ අභ්‍යාසයකින් යුක්තව සතතාභ්‍යාසයකින් යුක්තව ඒ පුද්ගලයා ලං වං රං යං හං හෝම් කියලා කිව්වොත් අන්න එක ප්‍රබල වෙනවා. එහෙම නැතුව දැන් ඒ බඳු අභ්‍යාසයක් ඒ බඳු සතතාභ්‍යාසයක් නොමැතිව අපි ලං වං රං යං කිව්වට යන්නේ නැහැ. අර අභ්‍යාසයෙන් යුක්තව කිව්වොත් එහෙම ලං වං රං යං හං හෝ නුවේ එතකොට ඒ ශක්තිය අපිට උද්දීපනය කරලා ගන්න පුළුවන්කම ලැබෙනවා. මම හිතනවා ඒ කරුණු ටික ප්‍රමාණවත් කියලා. අපේ සහභාගීලා ඉන්න වතුන්ට යම් ප්‍රශ්න ගැටලු ඇති ඒවා ඉදිරිපත් කරන්නට අවස්ථාව. මම කාලෙන් කතා කරන්නේ මගේ නම ලීලානන්ද. මේ ගුරුතුමී මේ දැන් චක්‍ර සහ මේ වාස්තු අතර සම්බන්ධයක් තියෙනවද? වාස්තු නරක වුණාම චක්‍ර වලට බලපෑමෙන් ලෙඩ වෙන්නේ ඒ වගේ පොඩි පැහැදිලිමක් ඔබතුමාගෙන් මම බලාපොරොත්තු වෙනවා. ඔව් ඇත්තටම මේකට මේ මුළු පුද්ගලයා මම නන් නෙමෙයි. අපි ප්‍රියන්තම එතුමා තුමා එතුමා මේ අදහසක් දක්වයි හිමීට. නමුත් මට මෙහෙම එකක් මම මගේ අත්දැකීමක් ගත්තාම මම ඔය හිටියා මధుරයි ආශ්‍රම කීපයක ඒ ආශ්‍රමවල ගෘහ සැලසුම් ඒවත් එක ගත්තාම මම පොඩි නිරීක්ෂණයක් කරලා තියෙනවා ඔය කියපු කාරණාව සම්බන්ධයෙන්. ඒකට විශේෂයෙන් ඔය උපනිෂද් වලින් තමයි. විශේෂයෙන් ශ්වේතාශ්වර උපනිෂදේ කියලා තියෙනවා කොහොමද මේ යෝග භාවනා ප්‍රගුණ කරනකොට ඒ කුටිය නිර්මාණය කරන්න ඕනේ කියලා. ඒතර ඒක තවදුරටත් කියපුවාම ඔය 12 වෙනි සියවසේදී එක දැනුම් පද්ධතියක් නෙවෙයි ඒක තමයි ශාංගර පද්ධති කියලා. එහි ආපු එකක් තමයි වචනයක් උපවන විනෝදය කියලා. ඒකෙන් අදහස් වෙන්නේ උපවන විනෝදය කියලා කියන්නේ මේ මිනිසා විසින් කෘත්‍රිමව හදපු උද්‍යාන කියන අදහස. උද්‍යාන කියන්නේ. ඒතකොට ඒ අදහස් වෙනවා මේ යෝග සාධනාවන් පුහුණු කිරීමේදී ඒ දේවල් අවශ්‍යයි කියලා. ඒකතොට විශේෂයෙන් ශ්වේතාශ්වර උපනිෂදේ ඒක සිංහල පරිවර්තනයක් තියෙනවා ඒ කොටස් ටික ඒක කරලා තියෙන මහාචාර්ය අනුරාධ සෙනවිරත්න. ඒ කොටස අවශ්‍ය කෙනෙකුට ඔයලා බලන්න පුළුවන්. ඒකට කියලා තියෙනවා මේ යෝග වඩනකොට මෙන්න මේ පරිසරයක් ඒක වඩන්න කියලා. තුරුලතා වලින් පිරුණු ජල තටාකයක් ආශ්‍රය කරගෙන මේ පුහුණු වීම කටයුතු කරන්න. ප්‍රාණායාම පුහුණු කරන්න. ඒ වගේම මේ පීඨ වේදිකාව ආසන අභ්‍යාස කරන්න වෙන පීඨිකාවක් සකස් කරගන්න කියන අදහස් ටික තියෙනවා. ඒකෝට ඒ ටිකෙන් ගම්ම්‍ය වෙන ප්‍රධාන කාරණය තමයි අපේ මේ මොකක්ද මේක චක්‍රවලට බලපානවා. ගෘහය සහ ඒ ටික බලපානවා කියන කාරණා. දැන් මේක ප්‍රායෝගිකව අපිට බලන්න පුළුවන් තැනක් තමයි මම අර ගිය
සම්බුදා කිව්වා කතරගම. ඒතර කතරගම තියෙනවා අටලොස් සිද්ධ යෝගීවරු වෙනුවෙන් කුටි කීපයක් ඉදි කරලා. ඒ කුටි වල සටහන් කරලා තියෙනවා එතුමන්ලා සෝර්බා සමාධියට පත්වෙච්ච වර්ෂ ටික. එතනම තියෙනවා ගුරු ආසනම් කියලා එක තැනක් වෙනවා. ඒතර ගුරු ආසනම් කියන එක හදලා තියෙන්නේ ওই වාස්තු පදනම් කරගෙන. ඒ කියන්නේ දොරවල් කොහොමද දෙන්නේ, ජනෙල් කොහොමද දෙන්න ඕනේ, ගුරු ආසනිය තියෙන්නේ කොහොමද, හවන් පූජා තියෙන්නේ කොහොමද, ඒ ටික අනුසාරය කරගෙන තමයි මේ කුටිය ලංකාවට ඉදි කරලා තියෙන්නේ. ඒතකොට ඒකෙන් අදහස් වෙනවා ඒ ටික ඇත්තටම බලපානවා කියන කාරණා එකක්. ඊළඟට තව මේ රහස්‍ය කාරණාවක් වගේ ගත්තොත් එහෙම මෙහෙම කියලා තියෙන දරුවෝ ටික වාස්තු සහායකට සම්බන්ධ වෙන එක. දැන් ගිය සතියේ ප්‍රශ්නේ වුණා මේ එක එක පුද්ගලයාට මේ ආසන කරනකොට බලපාන කරුණු. يعني පරිසරය, සෞඛ්‍ය තත්ත්වය ඔය දේවල්. එතකොට දැන් පුද්ගලයෙක්ගේ මොකද අර භාවනානුයෝගී ආසන. ඒක භාවනානුයෝගී ආසන අපි දැන් හිතමු මෙතෙන්ට සම්බන්ධ වෙලා ඉන්නවා 19 දෙනෙක්. 19 දෙනාගේම ඉඳගන්න ඉරියව් භාවනා ආසන කරනකොට මේ ආකාර 19ක් අපි 19 දෙනාට. එතකොට ඒකට පොඩි සූත්‍රයක් අත්‍තරම තියෙනවා. සූත්‍රය තමයි මේ මම සිද්ධාසනයේ සූත්‍රය තමයි සිද්ධාසනය කියන්නේ කකුල මම බිමින් දෙකේ ආස්තරණෙ බිම තියෙනවා. මගේ එක පාදයක් මම නමලා ශරීරය ළඟට අනිත් පාදේ නමලා පිටුකින් තියෙන සිද්ධාසනය. ඒතර මම සිද්ධාසනයේ ඉඳගත්තාම ධන හිස් දෙක දෙපසට ඉහිලා තියෙනවා. දැන් තින්මවා ගන්න. ඒතර මේ ධන හිස් දෙක අතර දුරක් තියෙනවා. අන්න ඒ දුර මං කියව අපි 19 දෙනෙක් කරන මේ ප්‍රමාණය 19 ආකාරයක්. ඒ ප්‍රමාණය. එතකොට ඒක මනින ක්‍රමයක් තියෙනවා. අන්න ඒ විදිහට කකුල් දෙක අපි සකස් ධන හිස් දෙකේ දුර අපි සකස් කරගන්නවා. ඒ සකස් කරගත්තන් පස්සේ අපි මෙහෙම හිටියාම දැන් මෙහෙම ඉන්නවා. දැන් මගේ එතකොට ශරීරය මෙහෙම තිබිලා තියෙන්නේ හැම රේඛාවක් හඳුනනොත් එහෙම ත්‍රිකෝණයක් විදිහට. ඒතර හැම පැත්තම මගේ හිස් මුදුනට ගත්තාම ත්‍රිකෝණාකාරයෙන් තියෙනවා. ඒතර බිම ස්පර්ශ වෙලා තියෙන අර ත්‍රිකෝණී පාද සහ මගේ සුසුම්නාවේ එක මේ ලම්බක උස සමානුපාත වෙනවා. සමානුපාතයක් වෙනවා. ඒත් එක්කතර මේ රේඛාවත් යනවා. ඒතර මේක තමයි පිරමිඩයක තියෙන ඉරියව් ටික. එතකොට මේ ලම්බක උස කියලා කියන්නේ සුසුම්නාවේ ඒ ලම්බක උස කියන එකේ තමයි චක්‍ර මධ්‍යස්ථාන ටික පිළිලා තියෙන්නේ. මම මෙහෙම හිටියා. සහස චක්‍රයේ සිට මූලාධාර චක්‍රය දක්වා පිළිලා තියෙනවා. ඒතකොට මේක හරිය මේ විද්‍යාත්මක වැඩක් කියන්නේ දෙයක්. අපි පැය 3ක් මෙහෙම ඒක නිවැරදි දිශාවට හැරිලා ඊසානට හැරිලා මුහුණ මෙහෙම දාලා පැය 3ක් මම මේ විදිහට හිටියොත් එහෙම අන්න මගේ සුසුම්නාවේ කියන්නේ ලම්බක උසේ තියෙන අර මධ්‍යස්ථාන ටිකට ශක්තිය ගොනු වෙනවා. ගොනු වෙන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි ඒ ශක්තිය කුණ්ඩලිනී ශක්තිය කියලා කියන්නේ. එතකොට මේ ස්වර්ණමය ඉරියව්ව ඒ අනුපාතයන්ට මගේ ශරීරය හදා ගන්න. ඒක තමයි යෝගාසනයක් කියලා කියන්නේ. තවදුරටත් ගැඹුරින් මේක වචනය කරනවා. මොකද්ද? ස්වර්ණමය ඉරියව් වලට ගැලපෙන විදිහට අපේ ශරීරය පිහිටුවා ගන්න එක. එසේ පිහිටුවා ගත්තන් පස්සේ අපේ සුසුම්නාව මේ භාවනානුයෝගී ආසන ලම්බක උස පිහිටලා තියෙනවා. චක්‍ර ටිකේ ශක්තිය ගුණ වෙන්න පටන් ගන්නවා පැය 3ක් ගියපුවාම. අන්න ඒක තමයි කුණ්ඩලිනී ශක්තිය කියලා කියන්නේ. පැය 3ක් ඉන්නෝනේ නිවැරදි අනුපාතයන් ටික සකස් කරගන්න නිවැරදි දිශාවක් අපි අභිමුඛව ඉන්න ඕනේ. ඒ හිටියාම ඔන්න ඔය ශක්තිය උද්දීපන වෙනවා. දැන් මට වඩා හොඳට ඒක පැහැදිලි කරලා ප්‍රියන්ත මැතිතුමා එතකොට තුනෙන් එකක උසක අර පිරමිඩයක් තුල ශක්තිය ගුණ වෙනවා වගේ අපේ ශරීරයේ ප්‍රධාන තැන් 6ක
ශක්තිය ගුණ. ඒ ශක්තියට අපි කියනවා කුණ්ඩලිනී ශක්තිය කියලා. ඊට අමතරව තව තියෙනවා සහස්‍ර බින්දු කියලා චක්‍ර තුනක්. ඒ තැන්වලත් මේ විශ්වයෙන් කියන්නේ ක්ෂුද්‍ර බ්‍රහ්මාණ්ඩයට මහා බ්‍රහ්මාණ්ඩයෙන් එන ශක්ති නාඩි මාර්ග කරා ඇවිල්ලා ඒ තැන්වල ඒක රාශි වෙනවා. අන්නේ ශක්තිය එතකොට අපි හඳුන්වනවා කුණ්ඩලිනී ශක්තිය කියලා. ඒකට ඒක අර වාස්තුත් සමග ලොකු සම්බන්ධයක් තියෙනවා. අප්‍රියන්දමත් මේක අදහසක් ඉදිරිපත් කරනවා හොඳයි කියලා. අපේ යෝග ගුරුතුමා ඉදිරිපත් කරපු අදහස් ටිකට සම්පූර්ණයෙන් යටත්ව එකඟව මම වාස්තු සම්බන්ධ කාරණා විදිහට මේක කරුණ පැහැදිලි කරන්න පුළුවන්. අපි වාස්තු පුරුෂයා පිළිබඳ පුරාණ විග්‍රහයට ගියත් එහි සඳහන් වෙනවා ඊටාම පැහැදිලිව ඊශාන දිශාවේ සිට නිර්ත දිශාව දක්වා වූ රූපයක් හැටියට තමයි සංකේත රූපයක් හැටියට තමයි වාස්තු පුරුෂයා හඳුනාගන්නේ. ඒකට එහිත් අපට දක්වන්න පුළුවන් අර විදිහටම ওই චක්‍ර හා සම්බන්ධය සහස්‍ර චක්‍රයේ සිට සහස්‍ර චක්‍රය, අඥ චක්‍රය, විසුද්ධි චක්‍රය, අනාහත චක්‍රය, ස්වාධිස්ථාන චක්‍රය, මණිපුර චක්‍රය, ස්වාධිස්ථාන චක්‍රය සහ මූලාධාර චක්‍රය වශයෙන් ඊශානයේ සිට නිර්ත දක්වා මෙය ගෙනෙන්න පුළුවන්. ඒ වගේම අප දන්නවා විශේෂයෙන් ගත්තොත් අපිට ඇති වෙන රෝග තත්ත්ව සම්බන්ධයෙන් ගත්තාම රෝග වලට ඇති වෙන බලපෑම වාස්තු මේ විදිහට විග්‍රහ කරගන්නකොට ඊශානයේ සහ මධ්‍යයේ දෝෂ විසින් සෙම් රෝගද ඊශානයේ සිට සහ ගිනිකොන දෝෂ විසින් පිත් රෝගද පඨවි ධාතුවට අදාළ වන නිරිත සහ වායෝ ධාතුවට අදාළ වන වයඹ විසින් වාත රෝගද ඇති වෙන බව. ඒ අනුව ගත්තාම දෝෂ තත්වයන් ගෘහයක තියෙන දෝෂ තත්වයන් ඍජුවම ශරීරයේ විවිධ ස්ථාන සහ විවිධ ස්වરૂපයන්ට විවිධ ගුණයන්ට විවිධ දෝෂයන්ට බලපාන බව පැහැදිලිව කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපේ ලීලානන්ද විතාන මහත්මයා නැගූ ප්‍රශ්නයට ගත්තොත් එම ඊටාම පැහැදිලිව එවැනි දෝෂ තත්වයන් විසින් අපේ ශරීරයේ ඇතිවන විවිධ ගැටලු වාස්තු දෝෂ විසින් ඇති කරනවා කියන එක තහවුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒක තවදුරටත් අවශ්‍ය නම් විස්තර කරන්න පුළුවන් එක එක ස්ථානවල ඇතිවන බලපෑම විසින් කොයි ආකාරයෙන්ද මේ தත්ත්වය හටගන්නේ කියලා. ඒ සම්බන්ධයෙන් අපි ගත්තොත් මහරිෂි විශ්වවිද්‍යාලය ගත්තාම ಭಾರತයේ එහි කරපු පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියට දක්වා තිබෙනවා අපේ බද්ධ වැසිකිලි සම්බන්ධයෙන් කරපු ලබන සමීක්ෂණයක් අනුව බද්ධ වැසිකිලියක් ඊශානයෙන් නිදන කාමරයකට බද්ධ කළ විට පිළිකා රෝග තත්ත්වයන් හට ගන්නා බව. එතනදී ඒ අවස්ථාවේ පවා කියවෙන කාරණාවක් තමයි එවැනි අවස්ථාවලදී නිවසේ නිදන කාමරයේ පිහිටන්නේ කවර තැනකද කියන එක මත ශරීරයේ අර පිළිකා තත්ත්වය හටගන්නේ කොතනද කියන එක විස්තර වෙන බව. ඒක උදාහරණයකින් කිව්වොත් එම ඊශාන දිශාවේ තියෙන නිදන කාමරයකින් ඊශානයෙන් බද්ධ කරන ලද වැසිකිළියක් පවතින්නේ නම් පිළිකා තත්ත්වය හටගන්නේ මොළය හා ඉහළ චක්‍රාශ්‍රිතව වන බවත් ඒ වගේම නිරිත දිශාවේ තියෙන නිදන කාමරයකින් ඊශානයෙන් බද්ධ කරනු ලැබූ නිදන කාමරයක් පිහිටා තිබෙනවා නම් එහි දෝෂ තත්ත්වයට ගන්නේ කාන්තාවගේ නම් ගර්භාෂය ආශ්‍රිතව ඊට අමතරව ගත්තාම පිරිමි කෙනෙක්ගේ නම් බඩවැල් සහ පහළ කොටස් වල ඒ කියන්නේ අපි ගත්තොත් මූලාධාර සහ ස්වාධිස්ථාන චක්‍ර ආශ්‍රිතව බවත් වටහාගෙන තියෙනවා ඒ සමීක්ෂණය කරන. ඒ හින්දා ගත්තොත් එම පුරාතන ඍෂිවරුන්ගේ වාසිතයටත් අනුව යමින් ඒ වගේම නූතන සමීක්ෂණ වලටත් අනුව යමින් අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා වාස්තු සිද්ධාන්ත වලට නැත්නම් වාස්තු දෝෂ තත්ත්වයන් කෙරෙහි අපිට වැඩි අවධානයක් යොමු කළ අවශ්‍ය වන්නේ ශාරීරියේ ඇතිවෙන විවිධ දෝෂ තත්ත්වයන්ට රෝග තත්ත්වයන්ට මෙහි ඍජු බලපෑමක් තියෙන බව තහවුරු කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක. එහි ගැඹුරු දාර්ශනික පාර්ශවය තමයි මේ යෝග ශාස්ත්‍ර හරහා මතුවෙන්නේ. අපේ අනිකුත් බෞද්ධ යම් යම් කාරණා ඇති අහන්න ඒකට අවස්ථාව තියෙනවා. තවත් පොඩි කාලයක් තියෙන නිසා. පියන්ත රත්නායක මහත්මයා ඇතුළු ඒ අපි ගුරුතුමාට මගේ ස්තුතිය පුද කරනවා. ඔබ මේ පියන්ත රත්නායක මහතාගේ මේ අර මිත්‍යාව දුරු කිරීමට ගන්නා වූ උත්සාහය ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙමින් මන් නිහඬව. සහභාගීලා ඉන්න විශේෂ සංගීතඥයෙක් වෙන මේ කිසිරි මල්ලිකාරච්චි මහත්මයා එතුමාටත් යම් අදහස් ඇති. එතුමාටත් විශේෂයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම පොදුවේ අපි හැම දෙනාම මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා මේකෙන්
වඩා ඵලදායී සාකච්ඡාවක් නිර්මාණය කරගන්න උත්සාහ කරමු කියලා ආරාධනා කරනවා. මලින්ද සර්ජන් මහත්මයා ඔබතුමාට යම් කාරණාවක් ඇති මතු කරන්න. ඇත්තටම ස්තුතියි ප්‍රියන්ත. මම අද සාකච්ඡාව හොඳින් ආගෙන හිටියා. මට මේ වෙලාවේ නම් අහන්න ප්‍රශ්නයක් නැහැ. මට ඉතා මනමින් මේ සියලුම දේවල් ආගන්න හම්බුණාද. බොහොම ස්තුතියි. ඔබ හැමදෙනාට ප්‍රශ්න වලට අමතරව යම් අදහස් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අපේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණව ඉන්නවා. ඒ හින්දා එතුමන්ලට මේ සඳහා අවස්ථාව ලබා දෙන බලාපොරොත්තු වෙනවා. සුරංගාරි බල මහත්මයා ඉන්නවා. ඔබතුමාටත් බොහොම විවිධ විෂයන් වල යවරුන් අධ්‍යයනය කරන කෙනෙක් හැටියට ඔබතුමාට යම් අදහසක් ඉදිරිපත් කරන්න සමහරවිට තියෙන්න පුළුවන්. ඒකට අවස්ථාව ලබා ගන්න කියලා ඉල්ලනවා. යෝගිතුමාගෙන් මම අහන්න කැමතියි මේ එතුමාගේ මේ දේශන නම් ගොඩක් වටිනවා. මේ අපේ චක්‍ර සම්බන්ධයෙන් ඒ අදාළ චක්‍රයන්ට වෙනම මේ යෝගී ව්‍යායාම අභ්‍යාස මොනවා හරි තියෙනවා. චක්‍ර බලවත් කිරීම සඳහා විවිධ චක්‍ර තියෙනවනේ. එක එක චක්‍රයකට වෙනම අභ්‍යාස තියෙනවද මේවා බලවත් කර ගැනීම සඳහා කියලා මම දැනගන්න කැමතියි. ඔව්. එහෙම අභ්‍යාස ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මම කිව්වා අපි අර මන්ත්‍ර අපි පුහුණු කරනවා නම් ඒ මූලික අපි හඩගස්වල පුහුණුවෙන් පස්සේ ඒ චක්‍රවලට අදාළ මන්ත්‍ර ක්‍රම සජ්ජායනා කිරීම කරන්න පුළුවන්. ඊළඟට තමයි විශේෂයෙන් ආසන ක්‍රම. මේ එතෙන්දි මේ චක්‍ර ටික චක්‍රයන් ටිකට අදාළව ආසන ක්‍රම ප්‍රධාන 12ක්. කියන්නේ චක්‍ර 8ටම අදාළ ආසන ක්‍රම 12ක් තියෙනවා මූලික වශයෙන් 12ට. හැබැයි ඒක මේ අපි එකපාරටද ඒ ආසන ටික කරන්න ගියොත් එහෙම ඒක හුරු නැත්නම් වුණාම අවස්ථා එනවා. ඒකට ඒක ඔය ශිවානන්ද සම්ප්‍රදායේදී ස්වාමී විෂ්ණුදේවානන්ද කියලා එතුමා ඒක හඳුන්වා දුන්නා. ඒකට ඉස්සෙල්ලාම එතුමාලා ඒක ආරම්භ කරන්නේ මේ සහස්‍ර චක්‍රය. ඒක සහස්‍ර චක්‍රයට නිර්දේශන ආසනය තමයි ශීර්ෂාසනය. ශීර්ෂාසනය. ඊට පස්සේ අපි කතා කරන විසුද්ධි චක්‍රයට ආඥා චක්‍රයට මේ චක්‍ර වල තියෙනවා සර්වාංගාසන. ඒ විදිහට ආසන 12ක් තියෙනවා. 12 postures කියලා ඒක තියෙනවා. මම ඒකත් එක්කෙන කරුණු ටිකක් ඊළඟ දවසේදී අද කතා කරන්න බැරි නම් ප්‍රමාණවත් කාලයක් නැත්නම් ඊළඟ දවසට ඒක යොමු කරනවා. ඒ ආසන 12ක් ඒක අවසානයේ තියෙනවා මේ ත්‍රිකෝණාසනය සහ සවාසනය කියලා. ශීර්ෂාසනයෙන් පටන් අරගෙන ත්‍රිකෝණාසන සවාසන. ඉතින් අවසන් වෙනවා. ඒකට මෙන්න මේ ආසන 12 නිර්මාණය කරේ ස්වාමී විෂ්ණුදේවානන්ද මෙන්න මේ අපේ තියෙන චක්‍ර මධ්‍යස්ථාන ඉලක්ක කරලා ඒවට ප්‍රාණ ගමන් කරවන්න ප්‍රාණ එකතු කරවන්න මේ ශක්තිය උද්දීපනය කිරීම සඳහා තමයි උන්වේ 12 postures ටික නිර්මාණය කරේ. ඒකට ඒකත් එක්කම එතුමන් ඉදිරිපත් කරා මේ ප්‍රාණායාම ක්‍රම දෙකක්. එකක් තමයි කපාලභාති අනිත් එක නාඩි ශෝධන ප්‍රාණායාම. ඒකට එහිදී මුලින්ම ඒ ආශ්‍රමවල කරන්නේ නාඩි ශෝධන කපාලභාති ප්‍රාණායාම කරලා සූර්ය නමස්කාරය පුහුණු කරනවා. සූර්ය නමස්කාරය පුහුණු කරලා විවේකයක් ගන්නවා සවාසනය. ඊට පස්සේ ඔය ආසන වල ශීර්ෂාසනයේ සිට ත්‍රිකෝණාසනයේ දක්වා ආසන 12ක් ප්‍රැක්ටිස් කරලා අවසානයේදී සවාසනය පුහුණු කරනවා. මේක ආරම්භ කරනකොට ඕනේ මන්ත්‍ර සජ්ජායනා කරනවා. ආරම්භ කිරීමේදී ධ්‍යාන ශ්ලෝක සජ්ජායනා කරනවා. අවසානයේදී ශාන්ති මන්ත්‍රම් සජ්ජායනා කරනවා. ඕක පැය දෙකක් ඇතුළත ඔය ක්‍රමවේද ටික අනුගමනය කරනවා. ඒතර උදේ ඔය ටික අනුගමනය කරන්නේ උදේ 8ට. 8 ඉඳන් 10 වෙනකම්. ඊට පස්සේ 8 ඉඳන් 10 අභ්‍යාසයේ මුලික ක්‍රමවේද අනුගමනය කරලා ඊට පස්සේ තමයි ආහාරය ලබා දෙන උදේ 10ට. ඊට පස්සේ හවස ආහාර වේල දෙන්නේ හවස 6ට. එතකොට හවස 4 ඉඳන් 6 වෙනකම් නැවත ඔය අභ්‍යාස ටික පුරුදු පුහුණු කරනවා.
තීරණා. ඒතර ඔන්න ඔය ටික ඒක රාශියල කිව්වොත් චක්‍ර මධ්‍යස්ථානයේ ආසන ටික ඒකම ප්‍රධාන ශ්ලෝක ප්‍රාණායාම දෙකක් සූර්ය නමස්කාරය ආසන 12 සමාසනය ඔන්න ඔය ටික. එතකොට ඒකෙදී ස්වාමී විෂ්ණු දේවානන්ද මේක පැහැදිලි කරනකොට කියනවා ලෝකයේ තියෙන විවිධ පෞරුෂයන්ට ගැළපෙන විදිහට මේ යෝග දර්ශනය තියෙන්න ඕනේ කියලා. විවිධ පෞරුෂයන්ට. ඒක ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ඒක ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ඒක රියදුරෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙක්ගේ පෞරුෂය සකස් කරන්න ක්‍රමවේදයක්. අන්න එතෙන්දී කරුණු පහක් යෝග ශාස්ත්‍රයේ තියෙනවා එතුමා දැක්කුවා. අපි කරුණු පහ මම අද කෙටියෙන් කියන්නම්. ඒ කරුණු පහෙන් බලන්නේ ඔය සූක්ෂම ශරීරයේ තියෙන සූක්ෂම ශක්තියින් ටික උද්දීපනය කරලා ගන්න පෞරුෂය සකස් කරන්න. ඒත් මේ පෞරුෂ සකස් කරනවා කියන අදහස් කරනවා ඊට පස්සේ අපි මේ රෝග නිවාරණය, ක්‍රීඩකයෝ ප්‍රතිදක්ෂතාවය, ගැබිනිවාමක් නම් කොහමද මේ කොටමකට ඔක සම්බන්ධ කරලා විස්තර විභාග කරගන්න පුළුවන්. මේ කාරණා පහ මෙන්න මේකයි. ඉතින් ඉංග්‍රීසියෙන් දක්වලා තියෙන්නේ පළවෙනි එක proper exercise. දෙවෙනි එක proper breathing. තුන්වෙනි එක proper diet. හතරවෙනි එක proper relaxation. පස්වෙනි එක proper thinking and meditation. මම නැවත එක කියන ඉංග්‍රීසියෙන් කියන කරුණු පහ එක proper exercise, එක proper breathing, තුන proper diet, හතරවෙනි එක proper relaxation, පස්වෙනි එක proper thinking and meditation කියලා. ඒතකොට ඒ ටික සංස්කෘත භාෂාවෙත් එක්ක ගත්තාම කියනවා proper exercise කියන එක ආසන. නිවැරදි ඉරියව් වල පිහිටීම. නැත්නම් ස්වර්ණමය ඉරියව් වල අපේ ශරීරය පිහිටුවා ගැනීම. ඊට පස්සේ ප්‍රාණායාම. proper breathing කියන එක ප්‍රාණායාම සංස්කෘතියෙන් කියනවා. ඒ කියන්නේ නිවැරදිව හුස්ම ගැනීමේ රටා ප්‍රගුණ කිරීම, පුහුණු කිරීම, සතත අභ්‍යාස කිරීම. ඊළඟ තමයි proper diet. ඒකට නිවැරදිව ආහාර ගැනීම, නිවැරදි ආහාර ගැනීම, නිවැරදිව ආහාර පාන ගැනීම කියන කාරණා. ඒකදී පිටින් කියනවා නම් ආහාර වේල් දෙකයි ආසනෙ දෙන්නේ. ඉතින් 10 හවස 6. ආහාර වේල් දෙකයි අතරතුර පානයන් දෙනවා. ඒකට මම ඉන්නකොට පුදේ වරුවට බිලිමල් රණවරා පුල්සි උණු වතුරට දාලා භාජනවල තියෙනවා. තමන්ගේ භාජනයකට දාගෙන ඒව පානය කරන්න පුළුවන්. පාන අපි ඒවා ගැන වෙනම කතා කරමු. ඒක තමයි proper diet. ඊළඟට proper relaxation. කියන්නේ ශාරීරික මානසික සංයමය. නිවැරදි proper නිවැරදි ශාරීරික මානසික සංයම අභ්‍යාස ප්‍රගුණ කරන්න කියන එක. proper relaxation. ඊළඟ තමයි proper thinking and meditation. ඒ කියන්නේ නිවැරදි ලෙස මනස මෙවීම සහ මනස ධ්‍යානගත කිරීම, භාවනා කිරීම. ඒකට මේකෙදි කියනවා සංස්කෘත වචනය ධ්‍යාන වේදාංග පුරුදු කිරීම සහ ධ්‍යාන වැඩි වීම කියන. වේදාංග පුරුදු කිරීම සහ ධ්‍යාන වැඩි වීම. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ proper thinking and meditation කියලා. අපිට කියන්න පුළුවන් භාවනාව සහ මනස නිවැරදිව මෙහෙවීම. මෙන්න මේ කාරණා පහ ප්‍රගුණ කිරීමෙන් ඕනෑම පෞරුෂයක් අපට ගොඩනගන්න සකස් කරන්න පුළුවන්. ඒක මහා අර්ථකථනයක්. ඒ අර්ථකථනයේ තියෙන කාරණා පහ අපි ඉදිරි දවස්වලදී මේක අපි කතා බහ කරමු කොහොමද මේක ගලප ගන්න පුළුවන් මොනවද ඒ කියපු කාරණා පහේදී තියෙන්නේ කියලා. දැන් අපිට අවාසනාවකට වගේ දැන් ගොඩාක් දෙනෙක් විෂ්ණු දේවානන්ද ආශ්‍රමයේ ගිහිල්ලා ඉගෙන ගත්තා. ලංකාවේ ඉන්නවා, ලංකාවේ ආණ්ඩුවේ සල්ලි වලින් ගිහිල්ලා ඉන්නවා. විවිධ ආයතන වලට සම්බන්ධ වෙලා ඉන්න වෘත්තීය ඒ පැත්තෙනුත් ඊට අමතරව ගත්තාම මේවා පෞද්ගලිකව සහ ආයතන වලට උගන්වනවා. නමුත් මේ කාරණා මම කියපු කාරණා පහ ඉගැන්වීම සහ භාවිතයට ක්‍රමවේද සහ භාවිතා කිරීම සහ භාවිතාව නැවත ප්‍රත්‍යවේක්ෂ කිරීමක් වෙන්නේ නැහැ. වෙනවා නම් අපිට හොඳ පෞරුෂයන් ටික ගොඩනගා ගන්න පුළුවන්. මේ කාරණා ටික කොහොමද බලන්න ඕනේ? ගැබිනි මවකට, ලදරු පාසල් දරුවෙකුට, ප්‍රාථමික අධ්‍යාපන දරුවෙකුට, උසස් අධ්‍යාපනයේ ද්විතීක අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ හදාරන කෙනෙකුට ඒ විදිහට කරන්න කියලා.
මම පුංචි එක උදාහරණයක් කියන්නම්. කාලේ නම් අවසන් ප්‍රියන්ත මැතිතුමනි මට තව විනාඩි 3ක් දෙනවද? ඕකේ. ඔබතුමාගේ කාලය වටිනවා අපිට. එතකොට මම පුංචි උදාහරණයක් කියන ওই කාරණා ටික ගලපලා මම මේ කරපු අවස්ථා ගණනාවක් තියෙනවා. දැන් මෑත කාලේ ගත්තොත් අපිට ඕක දැඩි ලෙස අවස්ථාවක් වුණේ ආරක්ෂක අංශවලට කරන්නනේ. ඉතින් මට මේ යුද හමුදාවේ සම්පූර්ණ කණ්ඩායම් 3ක්. එක කණ්ඩායම ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායම් 3ක්. දොරේ අරින්න නම රෙජිමෙන්තු ගජබා ඔය වගේ ඒකට රෙජිමෙන්ට් 3ක කණ්ඩායම් 3ක් හම්බුණා. ඉතින් මම එක කණ්ඩායම් වල පොදුවේ මේ ගැන විස්තර කරලා ඉලක්කයට වෙඩි තබන අයට කොහොමද මේ අපි කතා කරන මේ දැනුම් පද්ධතිය එකතු කරන්න ආදේශ කරන්නේ. ඒක කතා කරපුවාම එක කණ්ඩායමක් මට කිව්වා අපි මේක පුහුණු කරමු ප්‍රැක්ටිස් කරමු කියලා. මම කිව්වා හරයි මම දායකත්ව දෙන්න ඉන්නම් කියලා. අපි ඒ දියතලාවේ පානලුවේ. ඉතින් මම ගිහිල්ලා දියතලාවේ මම නිරීක්ෂණය කරා කොහොමද දැන් සොල්දාදුවන් මේ ඉලක්කයට වෙඩි තබන මේ ක්‍රමවේදය. ඊට පස්සේ කිව්වා මමත් ඔවුන් සමග ගියා. ඒ කියන්නේ වහපතේ ඉඳලා දුවගෙන ඇවිල්ලා දීතලාවට ඇවිල්ලා අර ෆොක්සිල් කාන්තේ එයාලා වෙඩි තියෙන විදිහ තියෙනවා. එයාලා ඇතුමක් තියෙනවා. මේක බරක් තියෙනවා. මේක ආයුධයක් තියෙනවා. වතුර තියෙනවා. ගල් තොපි උඩ ඔක්කොම තියනවා. මම දුවගෙන ඇවිල්ලා ඊට පස්සේ එයාලා තියෙන වෙඩි තියෙන ක්‍රම ටික. දිගා වෙලා කියන්න ඕනේ. ඉඳගෙන කියන්න ඕනේ. හිටගෙන කියන්න ඕනේ. පිස්ටල් එකෙන් කියන්න ඕනේ. T56 එකෙන් කියන්න ඕනේ. මේ ටික. ඉතින් මම නිරීක්ෂණය කළා. එයාලත් එක්ක මම දුවගෙන ඇවිල්ලා බඩු අරගෙන ආවේ එහෙම ඇවිල්ලා ඒ කරන ටික නිරීක්ෂණය කරලා ඊට මම ඔය කිව්වනේ මේ කාරණා ප්‍රධාන පහක් මම බැලුවා යෝගවල තියෙන මේ ටික කොහොමද මේ සොල්දාදුවෙකුට මේ වැඩේට යොදාගන්න කියලා. ඊට පස්සේ මම සැලැස්මක් සකස් කරනවා. සැලැස්මල ඉතින් ප්‍රධානීත් එක්ක කතා කරලා මම මගේ සැලැස්ම කිව්වා. මම යෝජනා කරන්නේ මේ හුස්ම හදන්න ඕනේ මෙයාලා. ඊට මනස හදන්න ඕනේ මෙයාලා කියලා මම හිතුවේ ක්‍රියාකාරකම් ටික පුහුණු කරලා කියලා දීලා මම දවස් කිහිපයක් එයාලත් එක්ක ඉඳලා අවිල මම කොහොමද අභ්‍යාස කරන්නේ. ඉතින් විටින් විට මට පස්සෙත් මම ඔය පානලියකට ගිහලා මේ ටික නිරීක්ෂණය කරා. මේ කණ්ඩායම මේ වැඩේ අවුරුදු 5ක් කරා. පස්වෙනි අවුරුදු මෙයාලා දිනුවා. ඒ කියන්නේ ජයග්‍රහණය කරා ඒ අභ්‍යාස ටික කරලා ප්‍රගුණ කරලා මටත් හරි සන්තෝෂයි. පස්සේ යාලා ඉන්දියාවේ තේපෙන් සංග්‍රහකුත් මම පස්සේ බුක් කිරින්නා. මම කියන්නේ මේ දේවල් අපි කැපවීම කියනවා නම් අපිට යම් විනයක් තියෙනවා නම් අභ්‍යාස කරනවා නම් සත්‍ය අභ්‍යාස කරනවා නම් වර්ධනය කරනවා නම් මොන ප්‍රත්‍යක්ෂ කරනවා නම් මම දැන් ඕනෑම පෞරුෂයකට ලෙඩ නෙමෙයි ලෙඩ කියන එක මේ අන්තිම මාත්‍රයක් නෙමෙයි ලෝකේ ඒ අනිත්‍ය ගොඩාක් දේවල් අපට සාක්ෂාත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් අපි ගිරි දවසක මම කියපු කාරණා පහ පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු කොහොමද ಭಾರತೀಯ යෝග ශාස්ත්‍රානුකූලව දැනුම් පද්ධතිය තියෙන්නේ සහ ඒක අපිට උපයෝගී කරගන්න පුළුවන් කොහොමද කියලා අපි බලමු. මම හිතනවා මගේ අපේ කාලය දැන් අවසానයි. මම තව තප්පර 30ක් ගන්නවා මේ සාමාන්‍ය මේ වැඩසටහනක් අවසන් කරනකොට ඒ යෝග ශාස්ත්‍රානුකූලව මේ ශාන්ති මන්ත්‍රම් කියනවා. ඒ ශාන්ති මන්ත්‍රම් කියනකොට ඒක අපේ ඇයට දැන් මේ තත්ත්වෙත් එක්ක වැඩගත් වෙන නිසා මම කැමතියි ශාන්ති මන්ත්‍රම් සජ්ජායනා කරන්න. මේක සජ්ජායනා කරනකොට මේක තියෙන ක්‍රමවේදී තමයි ඒක සජ්ජායනා කරනකොට අපි මනසෙන් හිතන ඒකට කියන සංකල්ප කියලා. සංකල්ප. ඒතර මම කරන ශබ්ද ඒ ශබ්දයත් එක්ක මේ සංකල්පේ තීව්‍ර වෙලා අපේ භෞතික ශරීරයට මම කරන කෝෂ පහට මේක සම්බන්ධ වෙනවා. ඒතර මම මේ මන්ත්‍රී ශාන්ති මන්ත්‍රය කියනකොට ඔබ මෙන්න මේ සංකල්ප තුන හිතේ තබා ගන්න. පළවෙනි එක මා නිරෝගී වේවා.
දෙවෙනි එක තමයි මා තුළ ප්‍රතිශක්තිය වර්ධනය වේවා. තුන්වෙනි එක මා තුළ සුව කිරීමේ හැකියාව වර්ධනය වේවා. මා තුළ සුව කිරීමේ හැකියාව වර්ධනය වේවා. මගේ ප්‍රතිශක්තිකරණය වර්ධනය වේවා. මා නිරෝගී වේවා. මේ සංකල්ප තුන තමයි මේ මන්ත්‍රයේදී අපි හිතේ තියාගන්න ඕනේ. ඒක නැවත නැවත අදහස් තුන සංකල්ප තුන මනස තියාගත්තාම අප තුළ උන්වේග තුන වර්ධනය වෙනවා. එන්න මේකට කියනවා මුත්‍රුංජය මන්ත්‍රය. මහා මුත්‍රුංජය මන්ත්‍රය කියලා. මම මුලින් ශාන්ති මන්ත්‍රයක් කියලා මුත්‍රුංජය මන්ත්‍රය මම 3 වතාවක් සත්ගායනා කරනවා. ඔබ සාවධානව මේක ශ්‍රවණය කරන ගමන් පුළුවන් නම් ඇස් තියාගෙන මම අර කියපු සංකල්ප තුන හිතේ තියාගන්න. මා තුළ මා නිරෝගී වෙනවා. මා තුළ ප්‍රතිශක්තිකරණය වර්ධනය වේවා. මා තුළ සුව කිරීමේ හැකියාව වර්ධනය වේවා කියලා ඒ සංකල්පයේ ඒ මානසික ප්‍රබල සිතුවිලි ඇති කරගන්න මම මේ ශාන්ති මන්ත්‍රය සමග මුත්‍රුංජය මහා මුත්‍රුංජය මන්ත්‍රය 3 වතාවක් සජ්ජායනා කරනවා. सर्वमंगल मांगल्ये शिवे सर्वार्थ साधिके शरण्ये त्र्यंबके गौरी नारायणी नमोस्तुते. ओम त्र्यंबकं यजामहे सुगंधिं पुष्टिवर्धनम् उर्वारुकमिव वन्दनात् मृत्योर्मुक्षीयमामृतात्. ओम त्र्यंबकं यजामहे सुगंधिं पुष्टिवर्धनम् उर्वारुकमिव वन्दनात् मृत्योर्मुक्षीयमामृतात्. ओम त्र्यंबकं यजामहे सुगंधिं पुष्टिवर्धनम् उर्वारुकमिव वन्दनात् मृत्योर्मुक्षीयमामृतात्. स्वाहा. ओम शांति शांति शांति. हरि ओम. එහෙනම් මම මේක කොටස අවසන් කරනවා. මම හිතනවා අපේ බොහෝ දෙනෙක් මේකට සක්‍රියදායක වුණා, ශ්‍රවණය කරා, සාකච්ඡා කරා, ප්‍රශ්න අහුවා. ඉතින් සියලු දෙනාටම මම ප්‍රාර්ථනා කරන ඔබේ නිරෝගීකම, ඔබ තුළ ප්‍රතිශක්තිකරණය, ඒ වගේම ඔබේ සුව කිරීමේ හැකියාව අපි නැවත හමු වෙනතුරු ඒ දේවල් වර්ධනය වෙන්න කියලා. ඒ වගේම ඒ කාරණා තුන අපේ විශේෂයෙන් ප්‍රියන්ත දායරත්න මහත්මයාට ලැබෙන්න කියලා මේ වැඩ කටයුතු වඩාත් හොඳින් වඩාත් සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමි. මගේ මේ කරුණ දැක්වීම අවසන් කරනවා. ආයිබෝවන්. අද දවසේ යෝග ශාස්ත්‍රය පිළිබඳව අපේ යෝගී ටීලානන්ද වික්‍රමාරච්චි ගුරුතුමන් කරන ලද සාකච්ඡාවට අදහස් පළ කිරීමට, අපව දැනුවත් කිරීමට අපේ ප්‍රණාමය පළ කරනවා. වගේම ඉදිරියේදීත් මේ වැඩසටහන් සම්බන්ධයෙන්, මේ කාර්ය සම්බන්ධයෙන් එතුමාගේ මහා දැනුම් සම්භාරයක් අප වෙත මේ උදාහරණ කාර්යයට, මේ සත්කාරයට දායක වෙන්න එතුමාට මේ අවස්ථාව උදා වේවා කියලත්, අපට ඒයින් ඵල දරන්නට බල ලබන්නට අවස්ථාව උදා වේවා කියලත් අවසානයේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහනට, මේ කාර්යයට නිරන්තරයෙන් සහභාගීත්වයේ ඔස්සේ දායක වෙන ඔබ හැම දිනාට, ඔබ හැම දිනා විශාල කැපකිරීමක් කළා මේ කාර්යයට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඔබ හැම දිනාටත් ඒයින් විපුල ඵල ලැබෙනවා. ඒ සියල්ලම සමග අපි ඉදිරියේදීත් මේ දෛනිකව පවත්වාගෙන, ඉතාම දුෂ්කර තත්ත්වයන් හමුවේ දෛනිකව පවත්වාගෙන යන සියුම් මන්සල වැඩසටහනත් එක්ක ඉදිරියේදීත් ඔබ හැම දිනා සම්බන්ධ වෙලා ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරියට විවිධ වැඩසටහන් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හෙට දවසේ විශේෂ කාර්යයක් තියෙනවා. ඒ තමයි බෞද්ධ දර්ශනය සහ බුදුදහම පිළිබඳව වරලත් ඉංජිනේරු කපිල පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලබන දෙසුම සහ සාකච්ඡාව. ඒටත් ඔබ හැම දෙනා සහභාගී වෙයි. ඒ වගේම ඔබ හැම දෙනාගේ සහෘදයන් හැටියට විවිධ අදහස් දරන, නමුත් ඔබ හැම දෙනා
මේ වැනි වැඩසටහනකට සම්බන්ධ කළ හැකි කියලා හිතන හැම දිනෙකම ඒ සඳහාත් සහභාගී කරවන්න සම්බන්ධ කරවන්න ඒ කල්යාණ මිත්‍රතාවයෙන් කටයුතු කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඉදිරියේදීත් ඔබ හැමදෙනා අපත් සමග ඉඳිමින් මේ සමාජය මේ රට අපි හැමදෙනාම වඩා යහපත් අනාගතයක් වෙත යොමු කරවන්න පුළුවන් ශක්තියක් ධෛර්යයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන හමාර කරනවා. ඔබ හැමදෙනාටම ස්තුතියි. ඕපින් සහභාගී වුණාට ආයුබෝවන්.